11 ශ්‍රේණියේ 6 වෙනි ඒකකයේ මානව දේහ ක්‍රියාවලිය යැත්තේ පස්වෙනි යන මාතෘකාව මිනිසාගේ සමායෝජනය හා සමස්ථಿತಿ ක්‍රියාවලිය. ඒතර මේකෙදී අපි කතා කරන දේ සම්බන්ධ අපි මෙහෙම උදාහරණයකින් බලමු. අපි හිතමු පාදේ කටුවක් කැනිනවා කියලා. දැන් පාදේ කටුවක් කැනිච්ච ගමන් අපි පාදේ ඉහළට ඔසවනවා. ඒතර මේ සිද්ධිය පදනම් කරගෙන අපි පැහැදිලි කරොත් මෙතෙන්දී අපි කියනවා මේ අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙනස් වීම. ඒ කියන්නේ අපි ඉන්ද්‍රියන්ට හඳුනා ගන්න පුළුවන් විදිහේ වෙනස් වීම අපි කියනවා උත්තේජයන් කියලා. ඒ කියන්නේ අපේ සංවේදීන්ද්‍රියන්ට ගෝචර වන පරිදි පරිසරයේ සිදුවන වෙනස් වීම. දැන් මෙතනදී නම් පාදේ කටුවක් කැණුණා කියන්නේ. ඒතර ඒක තමයි උත්තේජය. ඒතර මේ උත්තේජය ග්‍රහණය කරගන්න දායක වෙච්ච සංවේදී ඉන්ද්‍රිය අපි කියනවා ප්‍රතිග්‍රාහක කියලා. මෙතනදී නම් අපිට දායකුනේ සම. ඊට අමතරව අපි දන්නවා ඇස, කන, නාසය, දිව. වගේම සම කියන සංවේදී ඉන්ද්‍රියන් මෙතන සංවේදී ඉන්ද්‍රියන් පහක් අපිට නම් කරන්න පුළුවන් ඇස, කන, නාසය, දිව සහ සම වශයෙන්. ඒතර අපි දන්නවා ඒකෙදි ඇහැනම් අපිට ආලෝකය ඒ හරහා රූප අඳුන ගන්න උදව් වෙනවා. දැන් කන ගත්තොත් අපි ශබ්දය අඳුන ගන්නවා. නාසය මගින් ගන්ධය, ඒ කියන්නේ ගඳ සහ සුවඳ අඳුන ගන්නවා. දිව මගින් රසය අඳුන ගන්නවා. ඒ වගේම සම මගින් නම් අපිට සංවේදනයන් කිහිපයක් දැනෙනවා. ස්පර්ශය, වේදනාව, උණුසුම සහ සිසිලස, පීඩනය, ඒ වගේ සංවේදනයන් ගණනාවක් අපිට සම මගින් අඳුන ගන්න පුළුවන්. වේදනාව වගේ සංවේදනෙනුත් සම මගින් තමයි අඳුනගන්නේ. එතකොට අපි නැවතත් අපේ උදාහරණයට ගියොත් එතකොට පාදේ කටුව ඇනීම තමයි උත්තේජය. එතකොට ඒක ග්‍රහණය කරගන්න උදව් වෙච්ච ප්‍රතිග්‍රාහක තමයි සම. එතකොට ඊට අදාළව අපි දක්වන ප්‍රතිචාරයක්. ඒ කියන්නේ උත්තේජයකට අදාළව අපි දක්වන ප්‍රතික්‍රියාව. උත්තේජයක් සඳහා දක්වන ප්‍රතික්‍රියාවට අපි කියනවා ප්‍රතිචාරය. එතකොට ප්‍රතිචාරය දක්වන්න සහභාගී වෙන්නේ කාරකය. ඒ සඳහා අපේ තියෙන පේශියක් හෝ ග්‍රන්ථියක් තමයි දායක වෙන්නේ. දැන් අපි ගත්ත උදාහරණය බැලුවොත් අපි කටු වැනුනහම පාදයේ ඉවතට ගත්තා. එතකොට මේ පාදයේ ඉවතට ගැනීම තමයි ප්‍රතිචාරය. එතකොට මේ ප්‍රතිචාරය දක්වන්න සහභාගී වුණේ පාදයේ තියෙන පේශි. ඒක සමහර අවස්ථාවලදී මේ සඳහා ග්‍රන්ථි දායක වෙන්න පුළුවන්. ඒ නිසා අපි කාරක වශයෙන් ක්‍රියා කරනවා පේශි හෝ ග්‍රන්ථි. එතකොට මේ විදිහට උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීම සඳහා එහෙම නැත්නම් අපි කියන්නේ අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම වලට අනුකූලව දේහයේ ක්‍රියාකාරීත්වය හැඩගැසීමේ ක්‍රියාවලිය. ඒතර අනික අපි කියනවා සමායෝජනය කියලා. ඒතර අපි මේ ඒකකයේදී මූලිකව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමායෝජනය. ඊට අමතරව අපි සමස්ථිතිය පිළිබඳවත් කතා කරනවා. ඒතර දැන් අපි දන්නවා සමායෝජනය කියන්නේ ඒතර අභ්‍යන්තර හා බාහිර පරිසරයේ සිදුවන වෙනස් වීම. ඒතර ඒවට අනුකූලව දේහයේ ක්‍රියාකාරීත්වය හැඩගැස්වීමේ ක්‍රියාවලිය. අපි තවත් උදාහරණයක් බලමු. දැන් උදාහරණයක් වශයෙන් බල්ලෙකු හපා කන්න එනවා දැකලා අපි හිතමු ගහකට නගිනවා කියලා. එතකොට ඒකේ උත්තේජය තමයි බල්ලෙකු සපා කෑමට පැමිණීම දකින්න ඕන. අපි ඒක දකින්නවා. හරි. ශබ්දය ඇහිලා වෙන්නත් පුළුවන් බල්ලාගේ ශබ්දේ. දැන් මෙතන අපිට කියලා තියෙන්නේ සපා කෑමට එනු දැක කියලා. ඒතකොට එනවා දැකලා. ඒතකොට දැකීම තමයි අර බල්ලා එනවා දැක්ක එක තමයි උත්තේජය. ඒතකොට ඒක අපි අඳුනගත්ත සංවේදීන්ද්‍රිය තමයි ඇස. ඒතකොට ඊට අදාළව අපි ප්‍රතිචාරය තමයි ගසට නගිනවා. ඒතකොට ගසට නගින්න නම් අපි කකුලේ අත්වල පේශි ක්‍රියාකාරී වෙන්න ඕනේ. ඒතකොට මේ පේශි තමයි කාරකේ වෙන්නේ. එතනදී ඔන්න විදිහට ඒතකොට අපිට පුළුවන් මේ උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන මේ එක් කොටස් අපි වෙන් කරලා අඳුන ගන්නවා. හරි. දැන් අපි දන්නවා සමායෝජනයේ සම්බන්ධය. ඒතකොට සමායෝජනයේදී අපේ ශරීරයේ මේ සමායෝජනය සිදු කරන්න දායක වෙන පද්ධති දෙකක් තියෙනවා. ස්නායු පද්ධතිය සහ අන්තරාසර්ග පද්ධතිය කියලා අපි කියන්නේ. ඒතර ස්නායු පද්ධතිය කියන්නේ ඒ සඳහා තියෙනවා අපි ඒකට කියන්නේ ස්නායුක සමායෝජනේ. ස්නායු පද්ධතිය හැඩගැහිලා තියෙනවා. ඒ හරහා ස්නායුක සමායෝජනේ සිද්ධ වෙනවා. ඒතර අන්තරාසර්ග පද්ධතිය ගත්තොත් මේ අන්තරාසර්ග පද්ධතිය හරහා රසායනික සමායෝජනයක් සිද්ධ වෙන්නේ. අපි මේ දෙකම වෙන වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉස්සෙල්ලා බලන්නේ
ස්නායුක සමායෝජනය. ඒතර ස්නායුක සමායෝජනයේදී එතෙන්දි වෙන්නේ මේ ස්නායුව හරහා ඇතිවන විද්‍යුත් රසායනික වෙනස් වීමක් නිසා තමයි ආවේගීය සම්ප්‍රේෂණය. කියන්නේ අපේ තියෙනවා ස්නායු පටකය. ඒතර මේ ස්නායු පටකය තුල ඇතිවන විද්‍යුත් රසායනික වෙනස් වීමක ප්‍රතිඵලයක් වශයෙන් ස්නායු ඔස්සේ ආවේගීය සම්ප්‍රේෂණය වෙලා මේ සමායෝජන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒතර අපි කලින් ඒකකවලදී කතා කරලා තියෙනවා 11 පළවෙනි එකකයේදී පටක යටතේ මේ ස්නායු පටකය. ඒතකොට ඒකේ ස්නායු පටකයේ මූලික තැනුම් ඒකකය තමයි නියුරෝන. එතකොට නියුරෝන වර්ග තියෙනවා 3ක්. සංවේදක නියුරෝන, චාලක නියුරෝන සහ අන්තර්හාර නියුරෝන. මේකේ ක්‍රියාකාරීත්වය අපිට ඉදිරියේදී කතා කරන්න තියෙනවා. මේකේ ව්‍යුහමය ලක්ෂණ අපි කලින් ඒකකයේදී කතා කරලා තියෙනවා පළවෙනි ඒකකයේ 11 වසරේ. එතකොට ස්නායු වර්ග, කියන්නේ ස්නායු පටකයේ ගොඩ නැගිලා තියෙන නියුරෝන වර්ග 3ක් තියෙනවා. සංවේදක නියුරෝන, චාලක නියුරෝන සහ අන්තර්හාර නියුරෝන කියලා කියන්නේ. ඒකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ කොටස අපි මේකකයේදී කතා කරනවා. එතන අපි මූලිකව මේ ස්නායු පද්ධතියේ හැඩ ගැස්වීම සහ ඒකේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බලන්න යන්නේ. ඒතර ස්නායු පද්ධතිය ගත්තාම මූලික වශයෙන් අපි කොටස් දෙකකට බෙදෙනවා. මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය. මේ මධ්‍ය ස්නායු පද්ධතිය කියලා තියෙන ඇත්තම දෙහි මැද, ඒ කියන්නේ මධ්‍යයට වන්න මැදට වෙන්න පිහිටලා තියෙන නිසා තමයි මධ්‍ය ස්නායු පද්ධතිය කියන්නේ. ඒකෙන් ගොඩනැගෙන ශාඛා වශයෙන් බෙදලා යන ඒවා තමයි පර්යන්ත ස්නායු පද්ධතියට අයිති වෙන්නේ. ඒතර මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තාම මූලික කොටස් දෙකක් තියෙනවා, මොළය සහ සුෂුම්නාව. පර්යන්ත ස්නායු වශයෙන් මේ මොළෙන් හටගන්න, අපි කියන්නේ මොළය කියන්නේ කපාලය කියලා කියන. ඒතර ඒ නිසා මොළෙන් හටගන්න එහෙම නැත්නම් මේ කපාලයෙන් හටගන්න කපාල ස්නායුගල් 12කුත්, ඒ වගේම පර්යන්ත පද්ධතියට අයිති වෙනවා සුසුම්නාවෙන් හටගන්න සුසුම්නා ස්නායු 30 යුගල වශයෙන් තියෙන. එතන කපාල ස්නායු යුගල 12ක් තියෙනවා. ඒ වගේම සුසුම්නා ස්නායු යුගල 31ක් තියෙනවා. ඔය විදිහට තමයි අපේ ස්නායු පද්ධතිය මූලික වශයෙන් ගත්තාම විතර අපි මධ්‍ය ස්නායු පද්ධතිය වශයෙන් මොළය සහ සුසුම්නාව, පර්යන්ත ස්නායු පද්ධතිය වශයෙන් කපාලයෙන්, කියන්නේ මොළයෙන් හට ගන්න ස්නායු යුගල් 12ක් තියෙනවා, කපාල ස්නායු යුගල්. ඒ වගේම පර්යන්ත ස්නායු පද්ධතියයි තියෙනවා සුසුම්නාවෙන් හට ගන්න සුසුම්නා ස්නායු යුගල් 31ක්. ඔය විදිහට තමයි අපේ මේ ස්නායු පද්ධතිය ගොඩ නැගිලා තියෙන්නේ මූලික වශයෙන් ගත්තාම. අපි මධ්‍ය ස්නායු පද්ධතිය ගත්තාම අපි හිතුව කිව්වා මොළය සහ සුසුම්නා වශයෙන් කොටස් දෙකක් තියෙනවා. ඒතර මේ දෙකේම ඉස්සලා අපි ආරක්ෂා සම්බන්ධ බැලුවොත්, ඒතර මොළේ වටා නැත්නම් කපාලයේ වටා තියෙන හිස් කබල. ඒතර ඒක ආරක්ෂක විස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. ඒ වගේම සුසුම්නාව වටේ, කියන්නේ සුසුම්නාව කශේරුකාවෙන් වට වෙලා තියෙන්නේ. ඒතර ඒ නිසා ආරක්ෂාව සඳහා මූලික වශයෙන් එතකොට මොළේ වටා හිස් කබල පිහිටනවා. ඒ කියන්නේ කපාලයේ වට වෙලා තියෙන මොළය. ඒ වගේම සුසුම්නාව ගත්තොත් ඒක කශේරුවෙන් වට වෙලා තියෙන්නේ. ඒක ආරක්ෂිත ස්තරයක් වශයෙන් ශක්තිමත් කැල්සියම් කාබනේට් වලින් හැදිච්ච ආරක්ෂිත ස්තරයක් වශයෙන් ක්‍රියා කරනවා. ඊළඟට මොළය හා සුසුම්නාව කියන ව්‍යුහ දෙකම මිනින්ජි පටල වලින්, මිනින්ජීය පටල කියලා හඳුන්වන පටල වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ නිසා ආරක්ෂාව සඳහා කොටස් දෙකක් තියෙනවා. දැන් මොළය ගත්තොත් කපාලයෙන් වට වෙලා තියෙනවා, කශේරුකාව සුසුම්නාව ගත්තොත් කශේරුකායෙන් වට වෙලා තියෙනවා. ඒ වගේම මේ මොළය සහ සුසුම්නාව කියන දෙකම මෙනින්ජීය පටල වලින් වට වෙලා තියෙනවා. ඒ වගේම ගත්තොත් මොළය වටා තියෙන මෙනින්ජීය පටල අතරත්, ඒ වගේම මොළය තුල තියෙන කුහරවලත් පිරලා තියෙන තරලයක් තියෙනවා. ඒ වගේම මේක කශේරුකාව තුලත් තියෙනවා. ඒ කියන්නේ කශේරුකාව ඇතුළත මේ තරලේ පිරලා තියෙනවා. මේ තරලය අපි හඳුන්වනවා මස්තිෂ්ක සුසුම්නා තරලය කියලා. ඒකට ඒක තියෙනවා මොළේ කුහර තුල, ඒ වගේම මෙනෙන්ජීය පටල අතර. ඒ වගේම මේක කශේරුකාවේ ඇතුළතත් මේ තරලය අපිට දකින්න පුළුවන්. මේ විදිහට තරලයකින් පිරලා තියෙන මේ තරලය අපි හඳුන්වනවා මස්තිෂ්ක සුසුම්නා තරලය. ඒතර මේ තරලය මගින් මොළයට හා සුසුම්නාවට උත්පලකතාවක්, එහෙම නැත්නම් ඉපිලීමේ ගුණයක් ලබා දෙනවා. ඒ කියන්නේ තරලමේ මාධ්‍යයක් තුල තමයි ඒතර මේක රැඳිලා තියෙන්නේ. ඒතර ඒක අර කම්පන අවශෝෂණයට ඊළඟට දායක වෙනවා. ඒ නිසා ඒතර ඒක කම්පන අවශෝෂණය කිරීමට දායක වෙනවා. ඒ වගේ විජලනය වීමෙන්, ඒ කියන්නේ වියලීමේ, ඒ වගේම ශුද්‍ර ජීවී ආසාදන වලින් වළක්ව ගන්නවා. ඒ වගේම උෂ්ණත්ව වෙනස් වීම වලට
ආරක්ෂාවක් සැපීමකුත් මේ මස්තිෂ්ක සුසුම්නා තරලයේ මගින් ඉෂ්ට වෙනවා. ඊළඟට අපි මේකේ එක් එක් ව්‍යුහයේ ක්‍රියාකාරීත්වය අවධානය කරනවා. මුලින්ම බලන්නේ ඒතර මොළයේ සම්බන්ධව. මොළයේ ගත්තා මූලිකම කොටස කාරණේ තමයි මොළයේ තුල ප්‍රධාන වශයෙන් සෛල වර්ග දෙකක් තියෙනවා. අපි අර කියමු මූලික සෛල වර්ගයේ වෙන නියුරෝන, ඒ නියුරෝන වලට අමතරව නියුරෝක්ලියා කියලා හඳුන්වන සෛල විශේෂයකුත් මොළයේ තුල තියෙනවා. සාමාන්‍ය අපේ දේහ බරින් 50න් එකක් විතර වෙන්නේ මොළයේ බර. එතකොට මේකේ නියුරෝන සෛල බිලියන ගාණක් තියෙනවා. එතකොට මොළයේ ගත්තාම ප්‍රධාන කොටස් තුනක් අපිට මේකේ ව්‍යුහමය වශයෙන් දකින්න පුළුවන්. එතකොට මොළයේ ප්‍රධාන වශයෙන් මස්තිෂ්කයේ තියෙනවා. එතකොට මස්තිෂ්කයේ අර්ධගෝල දෙකකින්. එහෙම නැත්නම් ඒ කියන්නේ ගෝල ඒක කොටස් දෙකක් වශයෙන්. ඒ කියන්නේ ගෝලයක පළු ඒ කියන්නේ ගෝලයකින් අර්ධයක් වශයෙන් තමයි අපි සලකන්නේ. සම්පූර්ණ ගෝලෙම ව්‍යුහයක් නෙමෙයි. ගෝලයක භාගයක් වගේ. ඒකත් පළු දෙකකට වෙන් වෙලා තියෙන නිසා අපි කියනවා මස්තිෂ්කයේ අර්ධගෝල දෙකකින් සමන්විතයි කියලා. ඒ වගේම අනුමස්තිෂ්කයේ තියෙනවා. ඒ වගේම සුසුම්නා ශීර්ෂකයේ තියෙනවා. ප්‍රධාන කොටස් තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. මස්තිෂ්කයේ, අනුමස්තිෂ්කයේ සහ සුසුම්නා ශීර්ෂකයේ. මේකේ ව්‍යුහමය වශයෙන් ගත්තාම වැදගත් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ මොළේ බාහිර ප්‍රදේශයට වෙන්න තමයි ස්නායු සෛලවල සෛල දේහය තියෙන්නේ. ඒ ප්‍රදේශය අලු පාටයි. ඒක අපි කියනවා දූෂර ද්‍රව්‍ය වලින් සමන්විත ප්‍රදේශය කියලා. ඒ වගේම ඊට ඇතුළටට යනකොට කියන්නේ මොළේ ඇතුළට යනකොට ස්නායු වල තන්තු, ඒ කියන්නේ ස්නායුවක් ඇදලා තියෙන සෛල දේහයක් සහ ඒකෙන් හට ගන්න ප්‍රසර වලින් ඒකේ දිග ප්‍රසරය අපි ස්නායු තන්තු විදිහට හඳුනා ගන්න එකක් තියෙනවා. එතන මේ ස්නායු තන්තු තමයි මොළේ අභ්‍යන්තරයේ තියෙන එක. අර ඒ ස්නායු තන්තු වටා තියෙන මයලින් කොපු නිසා ඇති වෙන සුදු පැහැය නිසා ඒක ශ්වේත ද්‍රව්‍ය සහිත ප්‍රදේශය කියලා කියනවා. එතන මොළේ බාහිර ප්‍රදේශය අපි කියන්නේ දූෂර ද්‍රව්‍ය සහිත ප්‍රදේශයක්. අභ්‍යන්තර ප්‍රදේශයේ ශ්වේත ද්‍රව්‍ය සහිත ප්‍රදේශයක්. මේක අර විශේෂත්වය වෙන්නේ කශේරුකාවට ගියොත් මේකේ අනිත් පැත්ත තමයි මේක පිහිටන්නේ. ඒ කියන්නේ ඒකේ බාහිර ප්‍රදේශයේ තමයි ශ්වේත ද්‍රව්‍ය තියෙන්නේ. අභ්‍යන්තර ප්‍රදේශයේ තියෙන්නේ දූෂර ද්‍රව්‍ය. ඉතින් අපි මේ මොළේ කොටස් තුනක් ගැන කිව්වා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුසුම්නා ශීර්ෂකය. අපි එන ඊළඟ අවධානය යොමු කරන්නේ මොළේ විශාල කොටසේ මස්තිෂ්කය පිළිබඳව. ඒක තමයි මොළයේ තියෙන විශාල කොටස. ඒක අපි කිව්වා වම් සහ දකුණු වශයෙන් අර්ධගෝල දෙකකට බෙදිලා තියෙන්නේ. මේකේ මතුපිට ප්‍රදේශය ගත්තොත් ඒකේ අර සංවලිත වීමක් නැත්නම් රැලි සහිත ස්වරූපයක් තමයි මස්තිෂ්කයේ බාහිර වශයෙන් පේන්න තියෙන්නේ. ඒක මගින් පුෂ්ඨ වර්ගඵලයේ වැඩි කිරීමක් වෙනවා. ඒ වගේම ශරීරයේ පාලනය කිරීමේ සම්බන්ධයෙන් ගත්තොත් වම් මස්තිෂ්කයේ මගින් දකුණු පසක් දේහේ, ඒ වගේම දකුණු මස්තිෂ්කයේ ගත්තාම දේහේ වම් පස කොටසක් තමයි පාලනය වෙන්නේ. කියන්නේ එහෙම නැත්නම් මාරු වෙලා තමයි පාලනය වෙන්නේ. කියන්නේ දකුණු පැත්තෙන් දේහේ වම් පැත්තත්, වම් පැත්තෙන් දේහේ දකුණු පැත්තත් වශයෙන් මාරු වීමක් සහිතව තමයි පාලනය වීම සිද්ධ වෙන්නේ මස්තිෂ්කයේ මගින්. එතන මස්තිෂ්කයේ අපි කාර්ය සම්බන්ධ බැලුවාම මූලික වශයෙන් අර ප්‍රතිග්‍රාහක වල ඉඳන් එන එහෙම නැත්නම් අපි කියන සංවේදී අවයව, ඊටර ඒ වගේ ඉඳන් එන තොරතුරු තේරුම් ගැනීම සඳහා උදව් වෙන්නේ මස්තිෂ්කයේ වගේම ගබඩා වෙන්නේ මස්තිෂ්කයේ සුල. ඊටර ඒ හරහා වේදනාව, දෘෂ්ටිය, උෂ්ණත්වය, රසය, ගන්ධය වැනි ප්‍රතිග්‍රාහක සංවේදනය කිරීමක් කරනවා. ඒ වගේම උසස් මානසික හැකියාව, ඒ කියන්නේ ඉගෙනීම, සිතීම, බුද්ධිය වගේ ක්‍රියාවලිය සඳහා මස්තිෂ්කය දායක වෙනවා. ඒ වගේම ඉච්ඡානුග පේශි. ඒතර ඔබට මතක් වෙනවා මේ ඉච්ඡානුගයි කියලා කියන්නේ අපි හිතලා කරන දේවල් වලට අදාළ පේශි ගැන. ඒතර දැන් මතක් වෙනවා ඉච්ඡානුග පේශි වෙන්නේ අපේ කංකාල පේශි. මේ කංකාල පේශි සංකෝචනය සඳහා මස්තිෂ්කය තමයි දායක වෙන්නේ. ඊළඟට අපි අවධානය කරන්නේ අනුමස්තිෂ්කය. ඒතකොට මස්තිෂ්කයට අපරව ඒකට පහළින් අනුමස්තිෂ්කයේ තියෙනවා. ඒකත් අර්ධගෝල දෙකකින් සමන්විතයි. ඒකෙත් දූෂර ද්‍රව්‍ය මතු පිටින් පිටතින් ශ්වේත ද්‍රව්‍ය මොළේ වගේම ඇතුළතිනුත් තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මේ අනුමස්තිෂ්කයේ කාර්ය සම්බන්ධව බැලුවොත් ඒකේ කෘත්‍ය බැලුවොත් අනුමස්තිෂ්කයේ විශේෂ වැදගත් වෙන දේහයේ සමතුලිතතාව පවත්වා ගන්න. ඒ වගේම ඉච්ඡානුග පේශි ක්‍රියාකාරීත්වය සඳහා ඒ වගේම දේහයේ චලන නිසියාකාරව සිදු කරන්න. දේහ චලන නියම විදිහට සිදු කර ගන්නත් අනුමස්තිෂ්කය තමයි දායක වෙන්නේ. ඊළඟට අපි අවධානය කරන්නේ සුසුම්නා ශීර්ෂකය. තුනේ සුසුම්නා ශීර්ෂකය තමයි සුෂුම්නාවේ ආරම්භක කොටස. මේක අනුමස්තිෂ්කයට පිටුපසින් අදරව
සුසුම්නා ශීර්ෂකේ පිහිටලා තියෙනවා කියලා අපි කියන්නේ. කියන්නේ අනුමස්තිෂ්කයට පිටුපසින් අදරව සුසුම්නා ශීර්ෂකේ පිහිටලා තියෙනවා. මේක අපි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් නැත්නම් කෘත්‍ය සම්බන්ධව බැලුවොත් අපේ අනිච්චානුක්කය කියන්නේ විශේෂයෙන්ම හෘද ස්පන්දනයේ ශ්වසන වේගය වගේ පාලනය කරන්න දායක වෙනවා. වමනය, කැස්ස, කිවිසුම් යාම, ඉක්කාව, ගිලීම වැනි ප්‍රතික්‍රියා. ඒ කියන්නේ අපි හිතන්නේ නැතුව කරන දේවල් තමයි මේ ප්‍රතික්‍රියා කරන්නේ කියලා හඳුන්වන්නේ. ඒතර මේ ප්‍රතික්‍රියා පාලනය කිරීමත් සුසුම්නා ශීර්ෂකයේ මගින් තමයි සිද්ධ වෙන්නේ. හොඳයි. ඒතර අපි දැන් මොලේ සම්බන්ධව කතා කරලා ඉවරයි. මොලේ කොටස් තුනක් සම්බන්ධව අපි කතා කරා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුසුම්නා ශීර්ෂකය. ඊට පස්සේ අපිට තියෙන්නේ මධ්‍ය ස්නායු පද්ධතියේ සුසුම්නාව. ඒතර අපි සුසුම්නාව ගැන අදහස් අපි කලිනුත් කිව්වා. ඒතර සුසුම්නාව කශේරුකායෙන් වට වෙලා තියෙන එක වටා කශේරුකායෙන් වට වෙලා තියෙන සුසුම්නාව. ඒ වගේම මෙනින්ජි පටල තියෙනවා. ඒ වගේම අපි කිව්වා මේකේ ශ්වේත ද්‍රව්‍ය බාහිරින් පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ අර මයිලින් කොපු නිසා ඇති වෙන සුදු පැහැති ප්‍රදේශයේ බාහිරින් තියෙන්නේ. සෛල දේහ වලින් සමන්විත දූෂර ද්‍රව්‍ය සහිත කලාපයේ ඇතුළතින් තමයි පිහිටලා තියෙන්නේ. එතකොට මේක සුසුම්නා ශීර්ෂකයේ ඉඳන් අදරියේ ආරම්භ වෙලා කශේරුකාව දිගේ ගමන් කරන නාලාකාර ව්‍යුහයක්. ඒ කියන්නේ කශේරුකාවේ පිටුපස කොටසේ තියෙන හිඩසක් මේ කශේරුකාවේ පිටුපස තියෙන හිඩස දිගේ නාලාකාර ව්‍යුහයක් වශයෙන් ගමන් කරන එකක්. ඒ වගේ මේකේ සම්මිතිකව දෙපසින් සුසුම්නා ස්නායු හට ගන්නවා. ඒකට අපි දැන් කිව්වා මොලෙන් හට ගන්න කපාල ස්නායු තියෙනවා යුගල 12ක්. සුසුම්නාවෙන් හට ගන්න සුසුම්නා ස්නායු තියෙනවා යුගල 31ක්. ඒ කියන්නේ සම්මිතික වශයෙන් එතකොට ස්නායු යුගල 31ක් සුසුම්නාවෙන් හට ගන්න. ඒවා තමයි පර්යන්ත ස්නායු පද්ධතියට අයිති වෙන්නේ. ඒතර ඒවා තමයි එතකොට දේහයේ අනිකුත් ඉන්ද්‍රියන් වෙත සම්බන්ධ කරන්නේ. අපි ව්‍යුහාත්මක වශයෙන් ගත්තොත් මූලිකව හිසේ තියෙන සංවේදී ඉන්ද්‍රිය සියල්ල ඍජුවම සම්බන්ධ වෙන්නේ කපාලයට, මස්තිෂ්කයත් සමග. ඒ කියන්නේ මොළයට තමයි සම්බන්ධ වෙන්නේ ඍජුවම. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව ගත්තොත් ඔක්කොම හිස කොටසෙනේ තියෙන්නේ. ඒතකොට ඒ ටික ඔක්කොම සම්බන්ධ වෙනවා මොළයටම. ඊළඟට අපි සම ගත්තොත් සමේ ඉඳන් එන ඒවා ගත්තොත් දැන් අපි දේහේ පහළ කොටසේ සමේ ඉඳන් එන ස්නායු සම්බන්ධ වෙන්නේ සුසුම්නාවට. මොකද ඒක ඍජුවම මොළයට සම්බන්ධ වෙන්නේ නැහැ. සුසුම්නාවට ඇවිල්ලා සුසුම්නාව දිගේ තමයි මේ පණිවිඩේ මොළයේ වෙත ගෙනියන්නේ. ඔය විදිහට තමයි ඒක සුසුම්නාවේ වැදගත්කම වෙන්නේ. මොකද දේහය අනිකුත් අවයව සම්බන්ධ කරන්න පුළුවන් වෙන්නේ සුසුම්නාව. ඉතින් ඒකෙදී අර විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒතර යම් තැනකින් සුසුම්නාව බිඳුනොත් විශේෂ මේක වෙන්න පුළුවන්. දැන් උඩකින් නම් පහළට වැටුනහම කශේරුකාවට හානි වෙලා සමහරට අපේ නොදුනුවත්කම නිසා අපි ඔසවාගෙන යාම වගේ අර සැලකිලිමත් වෙන්න ඕන කාරණයක් ඒක. මොකද කශේරුකාව බිඳිලා තියෙන පුළුවන්. මොකද මේ කශේරුකාවේ අස්ථි වෙන වෙනම සම්බන්ධ වෙලා තියෙන අස්ථි 32ක්. ඒ අස්ථි 32 අතර තියෙනවා පරතර. හිඩැස්. ඒතකොට මේ හිඩැස් කාට්ලේජ් ව්‍යුහ වලින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒවා විශාල බලයක් යෙදුනොත් සුසුම්නාව මත තෙරපෙන්න පුළුවන්. හැම වෙලාවකදී සුසුම්නාව යම් තැනකින් බිඳෙන්න පුළුවන්. ඒක සම්බන්ධ වැදගත් කාරණේ තමයි මේ සුසුම්නාව යම් තැනකින් බිඳුනොත් ඒතකොට එතනින් පහළ කොටස් වල ඉඳන් එන පණිවිඩ දේහෙට ලබා ගන්න බැරි වෙනවා. ඒ වගේම ඒතකොට කපාලේ ඉඳන් එන පණිවිඩ ඒ කොටස් වලට යවන්න බැරි වෙනවා කියන්නේ එතනින් පහළ දේහේ පණ නැති වෙන්න පුළුවන්. ඒක අර වෙනත් කාරණයක් වශයෙන් මම ඔබට කියන්නේ මේ ඒ නිසා අර අනතුරු වෙච්ච අවස්ථාවකදී ඔසවද්දි වගේ එකක සැලකිලිමත් වෙන්න ඕනේ මේ සුසුම්නාවට හානි නොවන පරිදි රෝගියාව ඔසවන්න. අපි විශේෂයෙන් කියන්නේ සාමාන්‍ය පැතලි ලෑල්ලක් වගේ මත රෝගියාව තියලා කශේරුකාව මත බරක් නොවෙන විදිහට ඔසවන්න කියලා. එහෙම නැත්තම් කශේරු කස්ති සුසුම්නාව මත තෙරපිලා සුසුම්නාවට හානි වෙලා එතනින් පහළ කොටස අපි දැන් උදව් කරන්න ගිහිල්ලා රෝගියාට අනතුරක් වෙන්න පුළුවන්. මේ වගේ වෙලාව කියන්නේ එයා උඩ ඉඳන් වැටිලා නෙමෙයි ප්‍රශ්නේ එන්නේ. අපි උස්සවන්න ගිහිල්ලා අර කකුලිනුයි අත් දෙකෙනුයි උස්ස ගත්තාම කශේරුකාවේ අස්ථි ගිහිල්ලා සුසුම්නාවට තද වෙලා සුසුම්නාව බිඳෙන්න පුළුවන්. එහෙම වුණොත් එතනින් මොකද මේ ස්නායු සෛල වලට වන හානි නැවත ප්‍රතිස්ථාපනය වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම එතනින් පහළ කොටස මිය යාමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒකෝට එතනින් පහළ සංවේදන නොදැනීම නිසා දෙහි කොටස පාලනයෙන් ගිලිහෙන්න පුළුවන්. මේක වෙනත් කාරණයක් වශයෙන් අපි කිව්වේ. නැවත අපි එහෙනම් යමු වෙනවා අපි අධ්‍යයන කටයුත්තට. දැන් අපි මූලිකව මේකේ ව්‍යුහාත්මක ලක්ෂණ ටික කතා කරලා ඉවරයි. අපි කිව්වා මධ්‍ය ස්නායු පද්ධතියේ තියෙනවා මොළයේ සහ සුසුම්නාව. ඒ වගේම පර්යන්ත ස්නායු පද්ධතියේ කපාල ස්නායු 12යි. සුසුම්නා ස්නායු 31කුත් වශයෙන් යුගල 31කුත් වශයෙන් තමයි තියෙන්නේ. ඊළඟට අපි මේ කතා කරන්න යන්නේ ස්නායු පද්ධතිය මේ ක්‍රියාකාරී ඒකකේ. මේ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරී ඒකකේ අපි හඳුන්වන්නේ ප්‍රතීක ඡාපය කියලා.
ඔබට මේ රූප සටහනත් එක තමයි මේක ඇත්තටම අඳුන ගන්න වෙන්නේ. ඒකට මේක බැලුවොත් දැන් මේකේ ක්‍රියාකාරී ඒකකයේ මේ විදිහට තියෙන්නේ. මූලිකව තියෙනවා මේ සංවේදී ඉන්ද්‍රියන්ගෙන් එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහක වලින් නම් පණවිඩේ මධ්‍ය ස්නායු පද්ධතියට ගෙනියන්න ඕන. ඒතර ප්‍රතිග්‍රාහකයේ මධ්‍ය ස්නායු පද්ධතිය වෙත ආවේගය ගෙනියන්න ඉන්නවා සංවේදක නියුරෝනේ. ඒ ප්‍රතිග්‍රාහකයෙන් සංවේදනය ලබාගෙන ඒක මධ්‍ය ස්නායු පද්ධතියට ගෙනියන්න දායක වෙන නියුරෝනේ තමයි අපි කියන්නේ සංවේදක නියුරෝනේ කියලා. ඒතර මේ සංවේදක නියුරෝනේ මධ්‍ය ස්නායු පද්ධතිය තුලදී මේ ආවේගය ලබා දෙන්නේ අන්තර්හාර නියුරෝනේ. එහෙම නැත්නම් අපි කියන මේ අතරමැදි නියුරෝනේ. ඒතර ඒක මධ්‍ය ස්නායු පද්ධතිය තුල තමයි තියෙන්නේ. ඒ කියන්නේ එක්කෝ සුසුම්නාවේ නැත්නම් මොළයේ තුල. ඒතර ඊට පස්සේ මේ ආවේගය පිළිබඳ පණිවිඩය අන්තර්හාර නියුරෝනේට ලබා දුන්නාම මේ පිළිබඳ දැන් අපි ප්‍රතික්‍රියාවක් දක්වන්න ඕනේ. ඊට අදාළ ප්‍රතිචාරයට අදාළ ආවේගය චාලක නියුරෝනයේ ඔස්සේ තමයි කාරකයේ වෙත, ඒ කියන්නේ ප්‍රතිචාර දැක්වීමට සහභාගී වෙන ග්‍රන්ථිය හෝ පේශිය වෙත ගෙනියන්නේ. ඉතින් ওই විදිහට මෙන්න මේ කොටස, ඒ කියන්නේ මෙවැනි අපි මේකට විශේෂයෙන් කියනවා මේ අපි හිතන්නේ නැතුව කරන ක්‍රියාවක්. අපි ඒකට කියන්නේ ප්‍රතීක ක්‍රියාවක් කියලා. මේ ප්‍රතීක ක්‍රියාවකදී ආවේගය ගමන් කරන ගමන් මාර්ගය තමයි අතරම ප්‍රතීක ඡාපයේ වශයෙන් හඳුනා ගන්න වෙන්නේ. ඒතර ඒක තමයි අපේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය, කියන්නේ ක්‍රියාකාරී ඒකකය වෙන්නේ. ඒතර අපි මේ ප්‍රතීක ක්‍රියා කියලා, ඒ කියන්නේ මොළයේ ඉච්ඡානුග මැදිහත් වීමකින් තොරව, ඒ කියන්නේ සිතීමකින් තොරව උත්තේජයක් සඳහා ප්‍රතිචාර දක්වනවා. ඒතර එහෙම ෂණිකව ඇති වෙන අනිච්ඡානුග ප්‍රතිචාරයක් අපි කියනවා ප්‍රතීක ක්‍රියාවක් කියලා. දැන් අපි උදාහරණ වශයෙන් ගත්තොත් එතන මුල් උදාහරණයක් අපිට ගන්න පුළුවන් කකුලේ කටුවක් යනවාම නේද? අපි කකුල ඉස්සුවා. ඒක හිත ඉන්න වෙලාවක් නැහැ. ෂණිකව කකුල ඉස්සෙනවා. ඒතකොට අපේ ප්‍රතිග්‍රාහකයේ තමයි සම. ඒතකොට සමේ ඉඳන් සංවේදක නියුරෝනයේ ඔස්සේ පණිවිඩ යන්නේ එතනදී මධ්‍ය ස්නායු පද්ධතියේ සුසුම්නාවට. ඒතර මේ සංවේදක නියුරෝනයේ ඔස්සේ තමයි පණිවිඩ ගෙනියන්නේ. ඒතර මධ්‍ය ස්නායු පද්ධතිය නැත්නම් සුසුම්නාව තුල තියෙන අන්තර්හාර නියුරෝනේ. ඒතර ඒකේ ප්‍රතිචාර දැක්වීමට දානවා චාලක නියුරෝනයේ ඔස්සේ පාදයේ පේශියට පණිවිඩ ඇවිල්ලා පාදේ ඉස්සෙන්න ඕන. ඒතර මේ ප්‍රතික්‍රියාත් අපිට නැවත බෙදන්න පුළුවන් කොටස් දෙකකට. අර අන්තර්හාර නියුරෝනයේ පිහිටීම මත. ඒ කියන්නේ අන්තර්හාර නියුරෝනයේ තියෙන සුසුම්නාව තුල නම් අපි කියන සුසුම්නා ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ සමෙන් ලැබෙන එකක් වගේ එකක් අපි පාදේ කටුවක් එන වගේ අවස්ථාවකදී ඒතර මේක සුසුම්නා ප්‍රතික්‍රියාවක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. වගේම අපි හිතමුකෝ ඇහැ දෙසට නැත්නම් අපි මූණ දෙසට බෝලයක් කියනවා නැත්නම් යමක් කියනවා දැකලා අපි මූණ ඉවතට ගන්නවා. දැන් එහෙම එකදී ඇහැ තමයි අපේ සංවේදී ඉන්ද්‍රිය. ඒතර මේ ඇහැ සම්බන්ධ වෙන්නේ සංවේදක නියුරෝනිය ඔස්සේ මධ්‍ය ස්නායු පද්ධතියේ මොළයට. ඒතර මොළේ තමයි අන්තර්හාර නියුරෝනේ තියෙන්නේ කපාලය තුල. ඒතර ඊට පස්සේ ඒකට ප්‍රතිචාර දක්වන්න චාලක නියුරෝනේ ඔස්සේ ඇවිල්ලා පේශි ක්‍රියාත්මක කරලා අපි මූණ ඉවතට ගන්නවා. ඒතර එහෙම අවස්ථාවකදී මේකේ අන්තර්හාර නියුරෝනේ තිබ්බේ කපාලය තුල නිසා එවැනි ප්‍රතීකයක් අපි කියනවා කපාල ප්‍රතීකයක් කියලා. දැන් කිවිසුම් යාම, කට්ට කෙලෙයිනීම, ඇසිපිය සැලීම වගේ වයිති වෙන්නේ මේ කපාල ප්‍රතීක වලට. ස්නායු පද්ධතියේ එනම ස්නායක සමායෝජනයේ මූලික කොටස් ටික කතා කරා. ඒ වගේම මේකත් එක්ක සමන් තව කොටසක් තියෙනවා මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය කියලා අපි හඳුන්වන්නේ. මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය මගින් ඇත්තම ස්නායු සපයන්නේ මේ අනිච්ඡානුගව ක්‍රියා කරන පාලනය වෙන දේහ අභ්‍යන්තර අවයවවලට. මේකෙදී මේක සඳහා දායක වෙන්නේ ඇත්තටම සුසුම්නාව දෙපස තියෙන ගැන්ග්ලියම් ශ්‍රේණියක් සහ එකකින් හටගන්න ස්නායු කොටස් මගින්, කියන්නේ ස්නායු සම්බන්ධ වෙලා තමයි මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය පාලනය වෙන්නේ. මේක ඇත්තට මොළයේ මගින් පාලනය වෙන එක. ඒතර සුසුම්නාව දෙපස තියෙන ගැන්ග්ලියම් ශ්‍රේණියක් මගින් තමයි ඒකට සම්බන්ධ ස්නායු මගින් තමයි මේක සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඒතර මේ ස්වයං සාධක ස්නායු පද්ධතිය ගත්තහමත් මේකෙත් කොටස් දෙකක් තියෙනවා, අනුවේගී ස්නායු පද්ධතිය සහ ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය කියලා අපි මේක හඳුන්වන්නේ. ඒතර මේ දෙක එකිනෙකට විරුද්ධ ක්‍රියා දෙකක් තමයි සිදු කරන්නේ. මේකෙදී දේහේ හදිසි අවස්ථාවයකට සූදානම් කිරීම අනුවේගී පද්ධතියෙන් කරන්නේ. ඒ කියන්නේ අපි කියන සටන් කිරීම හෝ පලා යාමට අදාළ ප්‍රතිචාර දැක්වීම. එනියම් හදිසි අවස්ථාවකදී සටන් කිරීම හෝ පලා යාමට අදාළ ප්‍රතිචාර දැක්වීම සඳහා මේක ස්නායු පද්ධතියේ අනුවේගී ස්නායු පද්ධතිය, කියන්නේ ස්වයං සාධක ස්නායු පද්ධතිය අනුවේගී පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. දේහේ නැවත යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රත්‍යානුවේගී ස්නායු පද්ධතිය දායක වෙනවා.
අපි දැන් උදාහරණයක් වශයෙන් මෙහෙම එකක් හිතමුකෝ. දැන් ඔය එකේම ලොකු කළු බල්ලෙක් මුරාගෙන අපි පස්සෙන් එලවන් එනවා. ඒතොර මේ වෙනි අවස්ථාවක මේ ප්‍රතිචාර දක්වන්න අපේ දේහයේ තියෙන සටන් කිරීම හෝ පලා යාම. ඒක ඉතින් අපේ අත්දැකීම අනුව තීරණය වේ සටන් කරනවද පලා යනවද කියලා නේද? කියන්නේ ඒකෙට අපිව දායක කරගන්න මේ අනුවේගී ස්නායු පද්ධතිය මගින් තමයි මේ සටන් කිරීම හෝ පලා යාමේ ප්‍රතිචාරය ඇති කරන්නේ. ප්‍රත්‍යානුවේගී පද්ධතිය මගින් නැවත යථා තත්ත්වයටපත් කරනවා. දැන් අපි උදාහරණ වශයෙන් අපි එකින් එක බැලුවොත් අපි මේ සාමාන්‍ය ව්‍යවහාරය ඇත්තට මේවා කියවෙන ඒවා. අපි කියනවනේ මේ බය වෙච්ච පාරට ඇස් ලොකු වුණා කියලා. ඇස් ලොකු කරගෙන බලන් හිටියා බය වෙච්ච පාර. ඇත්තටම එතනදී වෙන්නේ මේ අපේ අනුවේගී පද්ධතිය මගින් අපේ එහෙට ආලෝකය ඇතුල් වෙන්නේ කණිනිකාව වෙන්නේ. මේ කණිනිකාවේ සිදුරේ ප්‍රමාණය විශාල කරනවා. එතන මේක අපි වාසියත් මෙතන බලන්න පුළුවන්. දැන් මේක සටන් කිරීම හෝ පලා යාමේදී ඇසේ කණිනිකා විශාල වෙනවා කියන්නේ අපේ ඇහැට ඇතුල් වුණ ආලෝක ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ වටේ හොඳින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඒක සටන් කිරීම හෝ පලා යාමට වැදගත් වෙන කෙනාව. දැන් අපිට වටේ පිටේ වෙන සිද්ධිය හොඳින් බලා ගන්න කණිනිකා විශාල කිරීමක් තමයි කරලා තියෙන්නේ අනුවේගී පද්ධතිය. නේද රෝගය. ඒකේ ප්‍රත්‍යානුවේගීක තේරෙන්න ඕන. ප්‍රත්‍යානුවේගීකදී නැවත මේ කණිනිකාව කුඩා කරනවා. ඊළඟට අනුවේගී පද්ධතියේදී සිදු වෙන වැඩක් තමයි කේට ශ්‍රාවය නිෂේධනය කරනවා. දැන් ඒක ඍජුවම බලපුවාම අර සටන් කිරීම හෝ පලා යාම සම්බන්ධයක් නැහැ වගේ පේන්නේ. ඇත්තට මේකෙදි කරන්නේ මේ ආහාර ජීර්ණය සම්බන්ධ ක්‍රියාවලිය తాවකාලිකව නවත්තන මොකද කේට ශ්‍රාවය වැදගත් වෙන්නේ ආහාර ජීර්ණයට. දැන් මේ මොහොත ගත්තොත් මේ මොහොතේ වැනි දෙයකට ශක්තිය වැය කිරීම තේරුමක් නැහැ. මොකද මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදීත් අපේ දේහයේ විශාල චලන ප්‍රමාණයක් සිදු වෙනවා. දේහයේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ඒ චලනවලදී යම් ශක්තියක් වැය වෙනවා. දැන් මෙතන මේ ශක්තිය ඉතුරු කරගන්න තමයි මේ දේවල් වැදගත් වෙන්නේ. මොකද කේට ශ්‍රාවය නිෂේධනය කිරීම මගින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය తాවකාලිකව නතර කිරීමක් තමයි අත්‍තරම කරන්නේ. ඒ වගේම හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. ඒක නෝබට තේරුණා. දැන් අපි එකත් සාමාන්‍ය විහාරය කියනවනේ. ඔය කලින් කියපු එකත් අපි කියන බය වෙච්ච පාට කටේ කියලා හිඳුනවා කියන්නේ. මේ බය වෙච්ච පාර කටේ කියලා හිඳුනවා. ඒතර දැන් අර කියවිලා තියෙන මේ අනුවේගී පද්ධතිය කියන්නේ අපිට බය වුණාම ඊට දාලා දක්වන ප්‍රතිචාර සම්බන්ධ එක. ඒතර ඒකේ ප්‍රත්‍යානුවේගීකින් කරන්නේ කේට ශ්‍රාවය නැවත උත්තේජනය කරනවා. ඊළඟට අපි කියන්නේ තව එකක් තමයි හෘද ස්පන්දන වේගය වැඩි කරන අනුවේගී පද්ධතිය. අපි කියනවා බය වෙච්ච පාර පපුව ඩිග් ගන්න සද්දේ ඇහුණා කියලා. මේ හෘද ස්පන්දනය වැඩි කරන එක අපිට තේරෙනවා කොහොමද මේ සටන් කිරීම හෝ පලා යාමට සම්බන්ධ. හෘද ස්පන්දනය වැඩි වෙනවා කියන්නේ අපේ රුධිර සංසරණය වැඩි වෙනවා. මොකද හොඳ රුධිර සංසරණයක් වුණොත් තමයි දේහ සෛල වලට ඔක්සිජන් ඒ වගේම ග්ලූකෝස් ටික හොඳින් දෙන්න පුළුවන්. එතකොට තමයි සෛලීය ශෝෂණය වෙලා වැඩි ශක්ති ප්‍රමාණයක් අපේ දේහේ පේශි වලට නිපදව ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට පෙනහළු වාතනය වෙන ශීඝ්‍රතාවය වැඩි කරනවා අනුවේගී පද්ධතිය. ඒකත් අපිට තේරෙනවා නේ. හුස්ම ගන්න වැඩි වුණානේ. හුස්ම ගන්න සද්දේ පවා එළියට වුණා කියලා අපි කියනවා බය වෙච්ච වෙලාවේ. දැන් ඒක අපි සටන් කිරීම හෝ පලා යාමට සම්බන්ධ කරොත් ඒක දන්නවා. දැන් ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් දේහයට අවශෝෂණය කර ගන්න ඕන. මොකද දැන් වැඩි ශක්තිය අවශ්‍යතාවයක් තියෙනවා. ඒකර එහෙනම් ඒකටම සම්බන්ධ ප්‍රත්‍යානුවේගීකයේදී හෘද ස්පන්දන වේගය අඩු කරනවා. පෙනහළු වාතනය වීමේ ශීඝ්‍රතාවය නැවත අඩු කරනවා. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමාකුංචන චලන අඩු කරනවා. දැන් ඒක අපි කලිනුත් පැහැදිලි කරා. ක්‍රමාකුංචන චලන සඳහා ශක්තිය වැය කිරීම මේ මොහොතේ තේරුමක් නැහැ නිසා ක්‍රමාකුංචන චලන අඩු කරලා ඒ ශක්තිය පවා යොදා ගන්න උත්සාහ කරන්නේ අර සටන් කිරීම හෝ පලා යාම වගේ ප්‍රතිචාරවලට. ඒකට අපි ප්‍රත්‍යානුවේගී වලට આવොත් ප්‍රත්‍යානුවේගීදී නැවත ක්‍රමාකුංචන චලන උත්තේජනය කරලා ආහාර ජීර්ණ ක්‍රියාවලිය නැවත යථා තත්ත්වයට පත් කරනවා. මේකේ සඳහන් නොවන එකකුත් තියෙනවා. මුත්‍රාශයේ පේශි හිල් වෙලා මුත්‍රා පහ වෙන්න පුළුවන් අනුවේගීකයේදී. ඒකෙන් ඇත්තටම දැන් අපි කියන්නේ ඒකත් අපි ඉතින් කියනවා බය වෙච්ච පාට මල මුත්‍රා පහ වුණා කියලා සමහරලාට කියන්නේ. ඉතින් ඒක සම්බන්ධින්නේ අර ඒක පවා අර සටන් කිරීමට වැදගත්. පලා යාමට වැදගත්. සටන් කිරීමට නෙමෙයි එතන. පලා යාමට නේ. මොකද ඒතර දේහය අමතරව තියෙන බරක් ඉවත් වෙනවා. ඒතර ඒක ඉවත් කර ගැනීම පවා අපි පලා යාමේ ශීඝ්‍රතාවය වැඩි කරන්න උදව්වක් විදිහට තමයි දැන් මම දකින්නේ. ඉතින් ඒක මේක සටහන් කරලා නැහැ අපිට ඔබේ නිර්දේශය තුල. මොකද ඒකත් ප්‍රත්‍යාරයක් වශයෙන් තියෙනවා. ඒතර ওই විදිහට තමයි එහෙනම් ඔන්න අපි ස්නායුක සමායෝජනය සම්බන්ධව මූලිකව අවශ්‍ය කරන තොරතුරු ටික කතා කරා. ස්නායු පද්ධතිය ගැන අපි කිව්වා. ඒක ස්නායු පද්ධතිය තැනුම් ඒකකයේ නියුරෝනේ. ඒතර ස්නායු පද්ධතියේ ප්‍රධාන වශයෙන් අපි ව්‍යුහාත්මක කොටස් දෙකකට බෙදෙනවා. මධ්‍ය ස්නායු පද්ධතිය සහ පර්යන්ත ස්නායු පද්ධතිය. ඒතර මධ්‍ය ස්නායු පද්ධතිය කොට වශයෙන් ගත්තාම මොළය සහ සුසුම්නාව. ඒතර මොළේ කොටස් නැවත අපි තුනකට බෙදුවා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය සහ සුසුම්නා ශීර්ෂකේ. ඒතර ඒකේ කෘත්‍ය මතක තියෙන්න ඕන අපිට. මස්තිෂ්කයේ මොකද්ද වෙන්නේ? අනුමස්තිෂ්කයේ